ගොඩක් වැදගත් මාතෘකාවක්. මෙතනදී මම කතා කරන්න යන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගැන. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගැන. කවුද මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එහෙම නැත්නම් ISP කියන්නේ? මෙයාගෙන් තමා අපිට ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක එන්නේ. සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි අපි ISP ලට මෙච්චර ඉන්ටර්නෙට් ඇක්සස් කරද්දි බිල ගෙවන්න කියලා. මම පැහැදිලි කරන්නම් ඇයිවා ඒක ගෙවන්න ඕන කියලා. ඇත්තටම ඉන්ටර්නෙට් කියන්නේ ඉන්ටර්නෙට් කියන වචනේ හැදිලා තියෙන්නේ ඉන්ටර්කනෙක්ටඩ් නෙට්වර්ක් කියන වචනෙන්. ඉන්ටර්කනෙක්ටඩ් නෙට්වර්ක් කියන වචනෙන්. එතකොට ඔයා හිතන්න ඔයා Facebook access කරනවා. එතකොට Facebook server එක තියෙන්නේ USA වල. Google access කරනවා. ඒ server එක තියෙන්නේ USA වල. එතකොට ඔය වෙලාවේදී තප්පරයක්වත් යන්න කලින් ඔයාගේ request එක අදාළ site එකට ගිහිල්ලා ඔයාට ඒ site එකෙන් reply එකක් එනවා. web page එක load වෙනවා. ඔයා එක එක activity කරනවා ඒවත් එක්ක website එක්ක. මේ හැමදේම වෙන්නේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකේ තියෙන ස්පීඩ් එක නිසා. එතකොට ඔයා පොඩ්ඩක් හිතන්න ඔයාගේ ගෙදර PC එකේ ඉඳලා USA වල තියෙන සර්වර් එකට තප්පර දශම ගානකින් data එකක් transfer වෙන තරමට මේ නෙට්වර්ක් එක ස්පීඩ් වෙන්න ඕන. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ හරි මේ ස්පීඩ් මෙච්චර ස්පීඩ් නෙට්වර්ක් එක කවුද අපිට හදලා දෙන්නේ? මේ නෙට්වර්ක් එක අපිට හදලා දෙන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා එකතු වෙලා. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගනිද්දී එයාලගේ කැටගරි තුනක් තියෙනවා, ටියර්ස් තුනක් තියෙනවා. නම්බර් 1 ටියර් එකට අපි කියන්නේ ටියර් 1 ISP, ඊළඟට තියෙනවා ටියර් 2 ISP, ටියර් 3 ISP කියලා. එතකොට ටියර් 1 ISP ලා තමා ඉන්ටර්නෙට් සුපර් බෑක්බෝන් එක හදන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන ප්‍රධාන කන්ට්‍රීස් ටික එකතු කරලා ෆයිබර් කේබල් වලින් ඒවා කනෙක්ට් කරලා ඒ නෙට්වර්ක් සෙටප් එක මේන්ටේන් කරන්නේ හදන්නේ ටියර් 1 ISP ලා. ගොඩක් වෙලාවට මේ ටියර් 1 ISP ලා ලොකේට් වෙලා තියෙන්නේ යුරෝප් කන්ට්‍රීස් වල. ඔයාට විකිපීඩියා සර්ච් එකක් කරන්න ටියර් 1 ISP කියලා. එතකොට ටියර් 1 ISP ලගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. ලංකාවේ කිසිම ISP කෙනෙක් මෙතනට අදාළ වෙන්නේ නැහැ. එතකොට මොකක්ද මේ ටියර් 1 ISP ලගේ ටාස්ක් එක? එයාලගේ ටාස්ක් එක මේ සුපර් බෑක්බෝන් එක, ඒ කියන්නේ මේ හයි ස්පීඩ් නෙට්වර්ක් එක හදලා මේකේ තියෙන කැපැසිටි එක. අපි හිතමු ටියර් 1 ISP කෙනෙක් ඉන්නවා. ටියර් 1 ISP ට කැපැසිටි එක තියෙනවා 100 terabits, right? මෙයාගේ total capacity එක 100 terabits, right? එයා ගාවේ තියෙන ලොකු ඉන්ටර්නෙට් කැපැසිටි එක එයා මොකද කරන්නේ? ටියර් 2 ISP ලට distribute කරනවා. එතකොට අපි හිතමු මේ ටියර් 2 ISP මෙතන තියෙන 100 වලින් 50 T කියන එක මෙයා purchase කරා කියලා. T කියන්නේ terabits කියන එක මම මෙතන represent කරන්නේ. ටියර් 1 ISP ගෙන් ටියර් 2 ISP purchase කරනවා 50 terabits කියන capacity එක, ඉන්ටර්නෙට් capacity එක. ඊළඟට මොකද වෙන්නේ? ටියර් 2 ISP ඒක ආපහු resell කරනවා ටියර් 3 ISP ලට. අපි හිතමු ලංකාවේ SLT හරි Dialog හරි. මෙතන ඉන්නවා SLT. SLT එකෙන් මේ 50T වලින් 10T ගන්නවා. ඒ කියන්නේ 10 terabits per second කියන ස්පීඩ් එක ගන්නවා. එතකොට මොකද වෙන්නේ? SLT ලට හැකියාව තියනවා ලංකාවේ ඉන්න clients ලට මේ capacity එක resell කරන්න. ඒ කියන්නේ කවුරු හරි කස්ටමර් කෙනෙක් කිව්වොත් මට ඉන්ටර්නෙට් යන්න ඕන කියලා ටියර් 3 ISP කරන්න එයාට කේබල් එකක් දීලා එහෙම නැත්නම් වයර්ලස් ටෙක්නොලොජි එකකින් ඉන්ටර්නෙට් දීලා මේ කැපැසිටි එකෙන් බොහොම පොඩි ප්‍රමාණයක් එයාට ෂෙයා කරනවා. ඒ වෙනුවෙන් අපි මෙයාට ගෙවන්න ඕන. ඒ කියන්නේ ටියර් 3 ISP ට ගෙවන්න ඕන. ඒ වගේම ඔයා පොඩ්ඩක් හිතන්න ටියර් 3 ISP ටියර් 2 ISP ට ගෙවන්න ඕන. ටියර් 2 ISP ටියර් 1 ISP ට ගෙවන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඉන්ටර්නෙට් සුපර් බෑක්බෝන් එක, ISP බෑක්බෝන් එක, ISP නෙට්වර්ක් එක සෙටප් වෙලා තියෙන්නේ. ප්‍රධානම දේ මතක තියාගන්න ටියර් 1 ISP ලා ඉන්ටර්නෙට් සෙල් කරන්නේ ටියර් 2 ISP ලට විතරයි. මට හෝම් යූසර් කෙනෙක් විදිහට ඉන්ටර්නෙට් ගන්න පුළුවන් ටියර් 3 ISP කෙනෙක්ගෙන් විතරයි. ඒ කියන්නේ මට ඉන්ටර්නෙට් ඕන කියලා මට ටියර් 1 ISP කෙනෙක්ගෙන් කවදාවත් ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එකක් ගන්න බෑ. මොකද කස්ටමර්ස්ලා අතර නෙට්වර්ක් එක හදලා තියෙන්නේ ටියර් 3 ISP ලා. ඔය විදිහට තමයි ISP නෙට්වර්ක් එක
වැඩ කරන්නේ. ඔයාට tier 1 ISP කවුද 2 කවුද 3 කවුද කියන information එක ඇත්තටම බලා ගන්න පුළුවන් Google search එකක් කරා නම්. එතකොට මෙතන තියෙනවා the most common ISP is the provider who deliver the internet to your home or business for a fee. ඒ කියන්නේ payment එකකට තමයි හැම වෙලේම මේ tier 3 ISP කෙනෙක් ඔයාට internet sell කරන්නේ. tiers 3ක් තියෙනවා කියන එක මෙතන සඳහන් කරලා තියෙනවා diagram එකේ විදිහට. මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඊළඟ ස්ලයිඩ් එකේදී මේ කතා කරලා තියෙන්නේ tier 3 ISP ලා ගැන. ඒතකොට tier 3 ISP ගේ ටාස්ක් එක ඔයා හිතන්න මේ තියෙන tier 3 ISP එයා අපේ ලංකාවේ නම් ඉන්න home users ලට ලංකාව ඇතුළේ තියෙන කම්පැනි වලට internet service එක provide කරනවා. right? ඒකට අපි ඒකට කියන්නේ last mile provider කියලා. ලංකාවේ ඇතුළේ නම් last mile providers ලා ඒ කියන්නේ tier 3 ISP විදිහට ඉන්නේ SLT, Dialog, Lankacom ඔය වගේ කම්පැනි කීපයක්ම තියෙනවා. අපිට මෙයාලගෙන් තමයි internet purchase කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපිට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ දවස්වල ඇයි ලංකාවට unlimited internet දෙන්න බැරි? ඇයි ලංකාවේ internet මෙච්චර slow වෙන්නේ? ඒකට උත්තරේ මේ slide එකෙන් ඔයාලට ලැබෙයි. ලංකාව internet එකට connect වෙන ප්‍රධානම project එක තමයි South East Asia, Middle East, Western Europe 5 කියන project එක. මේ project එකේදී ලංකාව internet එකට connect වෙන්නේ මාතරින්, right? මේ location එක ඔයාලට පෙන්නලා තියෙනවා. මේ රතු පාටින් මේ highlight කරලා තියෙන්නේ මේ fiber backbone connect වෙලා තියෙන විදිහ. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේ project එකේදී මේ project එකේ total cable length එක තියෙනවා කිලෝමීටර් 20000ක් විතර. ඒ කියන්නේ මේ විදිහට connect වෙලා තියෙනවා. මේකේ total design capacity එක තියෙන්නේ terabits 24යි. right? උට ලංකාවේ නම් SLT ලට මේකේ අයිතිය තියෙනවා. SLT හරහා මේ project එක හරහා තමයි අපි ගොඩක් වෙලාවට internet යන්නේ. ඒකට ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ project එකත් එක්ක අපිට එන්නේ මෙන්න making portion එකක් මුළු ලංකාවටම. මේ project එක එන්න කලින් තිබ්බ CVMe 4 කියලා project එකක්. මේ තියෙන project එක ගැන. ඒකට ඒ project එකේ capacity එක බැලුවොත් ගොඩක් අඩුයි 1.28 තමයි එයාගේ design capacity එක. ඒක 2.8 වෙලා තියෙනවා CVMe 4 කියන project එකේ. ඒක කොළඹ වලින් තමයි connect වෙන්නේ. ඒ කියන්නේ මේ location දෙක මේ පෙන්නලා තියෙන්නේ fiber cable. මේවා මුහුදෙන් connect වෙන cable තියෙන මුහුද යටින් යන cable. දැන් CVMe 5 එක connect වෙන්නේ මාතරින් 4 එක සහ 3 කියලා තව project එකක් තියෙනවා. මේ cable connect වෙන්නේ කොළඹ වලින්. එතකොට ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ ඔන්න ඔය ක්‍රම ටිකෙන් විතරයි. ඇත්තටම ලංකාවට ඉන්ටර්නෙට් තව සැටලයිට් වලින් එන වෙලාවල් තියෙනවා. මීට අමතරව තව කේබල් ප්‍රොජෙක්ට් තියෙනවා. බට් මේන්ලිම ගත්තාම ලංකාවට ලොකු කැපැසිටි එකක් ඉන්ටර්නෙට් එන්නේ මේ ප්‍රොජෙක්ට් එකෙන්. එතකොට ඔයා පොඩ්ඩක් හිතලා බලන්න මේ කැපැසිටි ලංකාවට එන මේ ෆයිබර් කැපැසිටි එක තමයි මේ කැපැසිටි එක තමයි මුළු ලංකාවෙම තියෙන හෝම් යූසර්ස් ලට ලංකාවේ තියෙන කම්පැනි වලට හැම තැනටම මෙයාලා ඩිස්ට්‍රිබියුට් කරන්න ඕන. එතකොට අපිට ඉන්ටර්නෙට් ඕන වුණා කියලා මේ වගේ ෆයිබර් ප්‍රොජෙක්ට් එකක් දාලා මුළු ලෝකෙටම කනෙක්ට් වෙන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක ගොඩක් කාලයක් යන සහ ලොකු වියදමක් යන වැඩක්. එතකොට අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වුණා කියලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්න ලංකාවේ ඉන්න හැමෝටම එහෙම හැකියාවක් අපේ ISP ලට නැහැ. ඒක නිසා තමයි TRC එක හරහා එක rules regulation දාලා ඉන්ටර්නෙට් කියන එක control එකක් ඇතුව ලංකාව ඇතුලේ distribute කරන්නේ. ඒ කියන්නේ අපේ infrastructure එකේ අපිට අවශ්‍ය තරම් backbone එක ready නෑ. ඒ කියන්නේ අපි හැමෝම කැමති unlimited ගන්න, high speed internet ගන්න. but එහෙම දෙන්න තරම් capacity එක අපිට දැනට තියෙන requirement එකට අමාරුයි දෙන්න. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔය විදිහට තමයි ඇත්තටම අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ. ඊළඟට
මේ සෙක්ෂන් එකෙන් මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ හෝම් යූසර් කෙනෙක් සහ බිස්නස් එකක් කොහොමද ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ මොනවද ඕකට අපිට තියෙන ටෙක්නොලොජි රයිට් ඇත්තටම ඉන්ටර්නෙට් ඇක්සස් ටෙක්නොලොජිස් ගත්තහම ගොඩක් කොමන්ලි අපි පාවිච්චි කරන්නේ ISP කෙනෙක් through අපිට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ගන්න පුළුවන් ඒක වයර්ඩ් වෙන්න පුළුවන් වයර්ලස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලංකාවේ ඉන්න මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්ස් ඒ කියන්නේ අපි මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනවා නම් අපිට 4G ඉස්සරහදී 5G කියන ටෙක්නොලොජි එක හරහා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ලංකාවේ SLT යූසර්ස්ලා අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ ADSL කියන ටෙක්නොලොජි එක කම්පැනියක් වගේ ගත්තහම එයාලා ගොඩක් වෙලාවට මේ ලීස් ලයින් කියන ඉන්ටර්නෙට් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ඔය විදිහේ ටෙක්නොලොජි ගොඩක් තියෙනවා අපිට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන්. අපි ගත්තොත් මේ ස්ලයිඩ් එකේ ඔයාලට පෙන්නලා තියෙන්නේ home and small office internet connection. home user කෙනෙක් එහෙම නැත්නම් පොඩි office එකක් කොහොමද ඉන්ටර්නෙට් ඇක්සස් කරද්දී පාවිච්චි කරන්න තියෙන ටෙක්නොලොජිස් මොනවද? number 1 ටෙක්නොලොජි එක DSL digital subscriber line මොකක්ද මේ DSL කියන්නේ DSL කියන්නේ ඔයාගේ existing telephone connection එකේ IS telephone connection provider පාවිච්චි කරලා ඒ කියන්නේ ලංකාවේ නම් SLT ලා ඔයාගේ ගෙදරට ටෙලිෆෝන් කේබල් එකක් දාලා තියෙනවා වෙනම අන්න ඒ කේබල් එක පාවිච්චි කරලා ඔයාට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් ඒ ටෙක්නොලොජි එකට අපි කියන්නේ DSL කියලා digital subscriber line. එතකොට මේකෙදි ADSL 2+ ඔය විදිහට XDSL ඔය SDSL ඔය විදිහට ටෙක්නොලොජි ගොඩක් තියෙනවා. මේ වගේ කීපයක් ලංකාවේදී වාට ගන්න පුළුවන්. ගොඩක්ම කොමන් වෙන්නේ ADSL කියන එක. එතකොට එතනින් එහාට ටෙක්නොලොජි එකක් තියෙනවා කේබල් TV ප්‍රොවයිඩර් කෙනෙක් වාට ඉන්නවා නම් මේක ලංකාවේ කොමන් ටයිප් එකක් නෙවෙයි. කේබල් TV ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා නම් එයා හරහා අපිට ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සෙලියුලර් නෙට්වර්ක් එක හරහා ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. සැටලයිට් හරහා ගන්න පුළුවන්. ඩයල් අප් කනෙක්ෂන් හරහා ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකේ පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. කේබල් කියන්නේ වාගේ ගෙදරට TV ඇන්ටනා කේබල් එක කේබල් TV ප්‍රොවයිඩර් කෙනෙක් through ගන්නවා නම් අපිට ඒ කේබල් එක පාවිච්චි කරලා එයාගෙන් ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. ලංකාවේ ඒක කොමන් ටයිප් එකක් නෙවෙයි. DSL මම ඉස්සෙල්ලා කියපු විදිහට digital subscriber line මේකෙදි තියෙන්නේ වාගේ existing telephone line එක හරහා දැනට තියෙන telephone line එක හරහා වාට ඉන්ටර්නෙට් connectivity එක ගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් කොමන් වෙන්නේ ADSL කියන එක. මොකක්ද ADSL කියන්නේ? asynchronous ඒ කියන්නේ download speed එක වැඩි upload speed එක අඩුයි. download speed එක ගොඩක් වැඩි upload speed එක අඩුයි. එහෙම නැත්නම් cellular network එක හරහා cell phone network එක හරහා වාට connect වෙන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ 3G 4G 5G වගේ technology වලින් ඊළඟට satellite internet අපිට connect වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට dial up කියන technology එකට යන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙක් දැන් dial up කියන technology එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක outdated technology එකක් හේතුව dial up වලින් අපිට යන්න පුළුවන් 56 kbps කියන maximum speed එකට විතරයි. ඒක ගොඩක් slow connectivity mechanism එකක්. මෙතනින් ඇත්තටම හොඳයි කියන්න පුළුවන් DSL සහ cellular network. මොකද cable TV කියන එක ලංකාවෙච්චර common type එකක් නෙවෙයි. ඊළඟට අපි කතා කරනවා business internet connection මොනවද? එතකොට ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන මොකක්ද මේ business internet connectivity වලයි home internet connectivity වලයි වෙනස? මේකයි වෙනස. ඔයා හොඳටම දන්නවා home internet connectivity එකේදී අපිට limitation තියෙනවා ලංකාවේ TRC rules අනුව. පොඩ්ඩක් හිතලා බලන්න 1 GB ගාණක් ගියාට පස්සේ එහෙම නැත්නම් එක level එකක් exceed වුණාට පස්සේ එක්කෝ internet drop වෙනවා එහෙම නැත්නම් ඒක slow වෙනවා. ඒ වගේ limitation තියෙනවා. හැබැයි business එකකට එහෙම බෑ. data bundle එක ඉවරුණා කියලා business එක මාසෙ මැදදී නවත්තන්න බෑ. මාසෙ පුරාවටම business එක දුවන්න ඕන. අනිත් එක ගෙදරට එන internet line එක අපි හිතුවොත් ඒක 20 Mbps line එකක් කියලා ඇත්තටම 20 එන්නත් පුළුවන් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඊට වඩා
වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපි පාවිච්චි කරන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් ටෙක්නොලොජි. හැබැයි බිස්නස් එකක් දුවද්දී ඔයා හිතන්න බැංක් එකක් කියලා. බැංක් එකක වැඩ කරද්දී අදාළ නෙට්වර්ක් එකට බැංක් නෙට්වර්ක් එකේ ඉන්න අයට ඉන්ටර්නෙට් වෙලාවකට ස්ලෝ වෙන්නයි වෙලාවකට හරියන්නයි ස්පීඩ් වෙන්නයි බෑ. ඒ වුණොත් යූසර්ස්ලට කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්න බැරි වෙනවා. ඒකට ස්පෙෂලි බිස්නස් එකකට වගේ තියෙන්න ඕන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට අපි කියනවා ඩෙඩිකේටඩ් ලීස් ලයින් එකක් කියලා. ඒකට මේකේ තේරුම තමයි දැන් ඔයා ගෙදරට ඉන්ටර්නෙට් ලයින් එකක් ගත්තොත් අපි හිතමු ඒක 10 Mbps කියලා. 10 Mbps ලයින් එකක් ගන්නවා. සමහර වෙලාවට 10 Mbps එන්න පුළුවන්. මීට වඩා ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක වැඩි වෙන්නත් පුළුවන්. ISP කිසිම වෙලාවක ගැරන්ටි කරන්නේ නැහැ හැම වෙලේම ඔයාට මේක දෙනවා කියලා. මොකද ඔයා පාවිච්චි කරන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන්. හැබැයි ඔයා බිස්නස් එකට ඩෙඩිකේටඩ් ලීස් ලයින් එකක් ගත්තොත් 10M කියන වැලියු එකෙන් ISP අනිවාර්යෙන් ඔයාට ගැරන්ටි කරනවා දවසේ ඕනම වෙලාවක මේ ස්පීඩ් එක අනිවාර්යෙන්ම ඔයාට ඇලොකේට් වෙලා තියෙනවා කියලා. ඒක තමයි වෙනස. ඩෙඩිකේටඩ් ලීස් ලයින් එකක් ගත්තාම එයා ගැරන්ටි කරනවා ඕනම වෙලාවක මේ ස්පීඩ් එක ඔයාට තියෙනවා කියලා. ඔයා වෙනුවෙන් ඒ ලයින් එක ඩෙඩිකේට් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වගේ ලයින්ස් වල ඩෙඩිකේටඩ් ලීස් ලයින් වල අර ලංකාවේ තියෙන ෆෙයා යූසර් පොලිසි එක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ GB ගාන රීච් වුණාට පස්සේ ස්පීඩ් එක ඔටෝ අඩු වෙනවා. එහෙම ප්‍රශ්න නැහැ. GB ගානේ ලිමිටේෂන් එකක් නැහැ. අප්ලෝඩ් ඩවුන්ලෝඩ් දෙපැත්තටම සමානව තියෙනවා. එතකොට බිස්නස් එකකට යද්දී අපිට මේ වගේ ලයින් එකකට යන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ලයින් එකක ප්‍රයිස් එක ගොඩක් වැඩි. ඒක බිස්නස් එකකට ප්‍රශ්නයක් නැහැ. ගෙදරකට ගන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙට්‍රෝ ඊතර්නෙට් කියන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක 1 Gbps වලට වඩා වැඩි ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එකක් අපිට ගන්න පුළුවන් නම් ඒකට අපි කියනවා මෙට්‍රෝ ඊතර්නෙට් ටෙක්නොලොජි එක කියලා. LAN එකේ පාවිච්චි වෙන ඊතර්නෙට් ටෙක්නොලොජි එකේ ඊතර්නෙට් ටෙක්නොලොජි එකම ඉන්ටර්නෙට් එකේදීත් පාවිච්චි වෙනවා. ඒකයි ඒකට මෙට්‍රෝ ඊතර්නෙට් කියන්නේ. ලංකාවේ තාම ඒක එහෙම ප්‍රචලිත වෙලා තියෙන එකක් නෙවෙයි. DSL type එක ඔයාට බිස්නස් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට කරන්නම දෙයක් නැත්නම් සැටලයිට් වලට යන්න පුළුවන්. එයි මම කරන්නම දෙයක් නැත්නම් කියන්නේ ඇත්තටම ඕනම කනෙක්ටිවිටි මෙකැනිසම් එකක් ගත්තාම ඇත්තටම හොඳයි කියන්න පුළුවන් කේබල් කනෙක්ටිවිටි. කේබල් නැත්තම් ඔයාට Wi-Fi වයර්ලස් ටෙක්නොලොජි එකකට ඒ කියන්නේ සැටලයිට් වගේ ගියට කමක් නැහැ. අපිට ඇත්තටම හොඳම ස්පීඩ් එකක් ගන්න පුළුවන් කේබල් එකකින් කනෙක්ට් වුණොත් තමයි. මොකද වයර්ලස් සිග්නල් එකක්දී එක එක දේවල් නිසා සිග්නල් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්, සිග්නල් වීක් වෙන්න පුළුවන් එක එක හේතු නිසා. ඊට වඩා හොඳයි අපිට ගයිඩඩ් මීඩියා එකකින් ඉන්ටර්නෙට් යන්න තියනවා නම්. මේ ස්ලයිඩ් එකේදී කතා කරලා තියෙනවා මම පැහැදිලි කරපු දේවල් ටික. ඩෙඩිකේටඩ් ලීස් ලයින් රයිට් විශේෂත්වය තමයි ඒ බෑන්ඩ්විඩ්ත් එක ඔයාට රිසර්ව් කරලා තියෙනවා සර්කිට් එකෙන්. ඒක කිසිම විදිහකින් අඩු වෙන්නේ නැහැ. ඒක ඩෙඩිකේටඩ් බෑන්ඩ්විඩ්ත් එකක්. එකම දේ ඔයාට ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා ඩෙඩිකේටඩ් ලීස් ලයින් එකකට යනවා නම්. ඊට පස්සේ මෙට්‍රෝ ඊතර්නෙට් ගැන කතා කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳ කනෙක්ෂන් මෙකැනිසම් එකක්. ඒ වුණාට ලංකාවේ ගොඩක් කොමන්ලි පාවිච්චි වෙන එකක් නෙවෙයි. බිස්නස් DSL ඒ කියන්නේ DSL ටෙක්නොලොජි එක අපිට බිස්නස් එකේදී පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන කතා කරලා තියෙනවා SDS අපි ගෙදරදී පාවිච්චි කරන්නේ ADSL. මෙතන කතා කරන්නේ SDSL ගැන. SDSL කියන ටෙක්නොලොජි එකේදී ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් ස්පීඩ් දෙකම සමානයි. එහෙම නැත්නම් අපි කතා කරපු විදිහට සැටලයිට් ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එකකට අපිට යන්න පුළුවන්.